මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංනිවේදකයා විශ්වාසය සමග පෙරට. රාත්‍රී 9යි මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති සංස්කරණය ඉදිරිවීර ගුණසේකර ප්‍රකාශය මයුරී අබේසිංහ. වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත වැඩි ඡන්ද 91කින් සම්මතයි. වරාය නගර ව්‍යාපෘතිය මෙරට ආර්ථිකයේ හැරවුම් ලක්ෂයක් බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි. දවසේ ගත වූ කාලය තුළ කොවිඩ් ආසාදිතයින් 2780ක්. ආසාදිතයෝ 1,23,532ක් සුවය ලබති. PCR පරීක්ෂණාගාර වැඩි කිරීමට පියවර. සංජය රාජරත්න මහතා නීතිපතිවරයා ලෙස පත් කිරීමට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය. දකුණු ආසියාතික රටවල කොවිඩ් ව්‍යාප්තියේ ශීඝ්‍ර වර්ධනයක් සිදුවන බවට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීම්. මල්ල ක්‍රීඩා විශේෂ තරගාවලිය සුගතදාස ග්‍රහස්ත ක්‍රීඩාංගණයේදී හෙට ඇරඹේ. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත වැඩි ඡන්ද 91කින් සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී අද සම්මත විය. පක්ෂව ඡන්ද 149ක් හිමි වූ අතර විපක්ෂව ඡන්ද 58ක් හිමි විය. පනත් කෙටුම්පතේ දෙවන වර කියවීම වැඩි ඡන්ද 89කින් සම්මත විය. ඇතැම් වගන්ති සඳහා විපක්ෂය සංශෝධන ඉදිරිපත් කළද ඒවා ඡන්ද විමසීම් අවස්ථාවලදී පරාජයට පත්විය. සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ. ආණ්ඩු පාර්ශවයේ සියලු පක්ෂ පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය භාවිත කළේය. ශ්‍රේෂ්ඨාධිකරණ පනත් කෙටුම්පතට අදාළව ලබා දුන් තීරණය පිළිගැනීමටද රජය කටයුතු කළේය. ඒ අනුව කාර්ක සභා අවස්ථාවේදී නඩු තීන්දුවේ සඳහන් කරුණුවලට අදාළව සංශෝධන රැසක් ඉදිරිපත් කිරීමටද රජය පියවර ගත්තේය. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ විවාදය දෙවන දිනටත් පාර්ලිමේන්තුවේදී අද පැවැත්වින. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසුවේ චීනීය ආයෝජකයන් පමණක් නොව ලෝකයේ ඕනෑම රටක ආයෝජකයන්ට මෙරටට පැමිණීමේ අවස්ථාව පවතින බවයි. එමගින් රටේ ආර්ථිකය සවිමත් වන බව හිතිම පැවසිය. පනත් කෙටුම්පතේ අඩුපාඩු රැසක් පෙන්වා දීමට සිය පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණය තුළදී කටයුතු කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසිය. වරාය නගර ව්‍යාපෘතියට විරුද්ධ නොවන බවත් එය ජාතික සම්පතක් බවට පත් කරගත යුතු බවත් විවාදයට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පැවසිය. විදේශ ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම අතින් ශ්‍රී ලංකාව දුර්වල තැනක පසුවන බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා විවාදයට එක්වෙමින් කීවේය. අමාත්‍ය අලි සබ්රි මහතා පැවසුවේ වරාය නගර ව්‍යාපෘතිය තුළින් රටේ පුළුල් වෙනසක් ඇතිවන බවයි. ඇත්ත වශයෙන්ම අපිට විදේශ ආයෝජන ලබා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා යම් දේවල් කළ යුතුයි කියන එක අපි හැමෝම දන්නවා. මේ ප්‍රථම වතාවට නෙවෙයි මෙවැනි බිල් එකක් ගේන්නේ. මේ ඉස්සෙල්ලා අපි දන්නවා ලංකාවේ ගල්ඔය ව්‍යාපෘතියට මෙවැනි බිල් එකක් ගෙනලා තියෙනවා. මහවැලි සංවර්ධනය සඳහා ගෙනල්ලා තියෙනවා. මහ කොළඹ ආර්ථික කොමිසම සඳහා ගෙනල්ලා තියෙනවා. මහ කොළඹ ආර්ථික කොමිසමට පත් කරේ සභාපතිවරයා හැටියට වෙන කවුරුවක්වත් නෙවෙයි පාර්ලිමේන්තුවෙන් කවුරුවක්වත් නෙවෙයි පාර්ලිමේන්තුවට විරුද්ධව ඒ පත් කිරීම කළේ ජනාධිපති උපාලි විජේවර්ධන මැතිතුමා. එහින්දා මේක අලුතින් ඇති කරන දෙයක් නෙවෙයි. ලෝකයේ විවිධ රටවල් වල විශේෂ ආර්ථික කලාප රාශියක් තියෙනවා. මම මුලින්ම විපක්ෂයේ ඒ කතකයන්ට කියනවා ඔබතුමන්ලා මහ ලොකුවට කතා කරපු ඒ සුප්‍රීම කෝට් එකේ ඩිටර්මිනේෂන් එක කියවලා බැලුවා. ඒක කියවලා බැලුවා නම් ඔය කියන බොහෝ තර්ක ගේන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ විශේෂයෙන්ම ප්‍රකාශ කරලා තියෙනවා කියන යම් දේවල් වලට සාපේක්ෂව රටේ කිසිදු ව්‍යවස්ථාවක් නීතියක් උල්ලංඝනය වෙන්නේ නැහැ කියලා.
වරාය නගර ව්‍යාපෘතියේ ඉඩම් බදු පදනම මත චීනයට ලබා දීම සුදුසු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඩලී චම්පික රණවක මහතා කිව්වේය. සින්නක්කර පදනමින් ඉඩම් ලබා දෙන්නේ නම් එය රටේ ස්වෛරීත්වයට බාධාවක් බවද ඔහු පෙන්වා දුන්නේය. වරාය නගර ව්‍යාපෘතිය තුළින් දේශීය ආයෝජකයන් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය. මෙම ව්‍යාපෘතිය තුළින් රටේ ආර්ථිකය සවිමත් වන බැවින් විපක්ෂය ඊට විරුද්ධ වන බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් පැවසිය. කොළඹ වරායනකර ව්‍යාපෘතිය මෙරට ආර්ථිකයේ හැරවුම් ලක්ෂයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසයි. එමගින් රටට ප්‍රතිලාභ රැසක් හිමිවන බව හිතීම පෙන්වා දෙයි. ඒ සඳහා විශේෂ කොමිසම් සභාවක් අපි පත් කරන්නේ. ඒ කොමිසම් සභාව හරහා ඒ වැඩ කටයුතු කර ගැනීමට සියලුම ආයෝජකයන්ට ඉතාමත්ම ඉක්මනින් අදිසරව තමන්ගේ සේවාවන් ලබා ගන්න පුළුවන් වෙන ක්‍රමවේදයක් තමයි හදන්නේ. ඒකට කියනවා සිංගල් වින්ඩෝ කොන්සෙප්ට් කියලා. ඒ කියන්නේ එකම කවුළුවකින් සියලුම පහසුකම් සහ සියලුම ගනුදෙනු කරගන්න පුළුවන් වෙන විදිහට තමයි ඒක හරිගස්සන්නේ. මේ ලෝකයේ වෙනත්තාවක් දියුණු රටවල් වලත් මෙවැනි ක්‍රියාමාර්ග පාවිච්චි කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මම දකින්නේ මේ හරහා ඇමරිකානු ඩොලර් බිලියන 15ක පමණ ආදායමක් රටට ගලා එන්නට තිබෙන නිසා රැකියාව ලක්ෂයක් විතර බිහි වෙන්නට තිබෙනවා. ඉදිකිරීම කාලේ ලක්ෂ 2ක් පමණ බිහි වෙන්නට තියෙනවා. ඒක මම දකින්නේ අපේ රටේ හැරවුම් ලක්ෂයක් හැටියට. ඒ හැරවුම් ලක්ෂය ඉතා වැදගත්. ඒ සඳහා සියලු දෙනාගේම කැපවීම අවශ්‍යයි. ඒ තුලින් අපේ රටේ විශාල වෙනසක් ඇති වෙයි කියලා තමයි මගේ අදහස. වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධ කිරීමේ ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම නීතියට අනුකූල බව අධිකරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ශ්‍රී ලංකා නීතිඥ සංගමේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ යුආර් ද සිල්වා මහතා පවසයි. පනත් කෙටුම්පතට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ ලබා දුන් තීරණය එලෙසින්ම පිළිපැදීමට රජය කටයුතු කර ඇති බවද හෙතෙම පවසයි. ඒ සම්මත වීම සම්පූර්ණ නීතියට එකඟයි. ඒකට එකඟ වීමට හේතු වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් නියාමනය කරන ලද ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේ උපදේශාත්මකව දෙන ලද තීන්දුවේ නිවැරදිව සඳහන් කරලා තියෙන කරුණු ඒ ආකාරයටම සංශෝධනය වෙලා ඒ සංශෝධන කොටස් ඒ විදිහටම ඉදිරිපත් කිරීම නිසා ඒ නීත්‍යානුකූල පනතක් හැටියට දෙවන වරටත් ඒක කියවීමෙන් අනතුරුව ඒ සම්මත වීම සිදු කරනු ලැබුවා. කොළඹ වරාය නගර පනතින් බලාපොරොත්තු වන්නේ කාර්යක්ෂම සේවයක් සැපීම බව මහාචාර්ය රෝහන් සමරජීව මහතා පවසයි. මෙම ව්‍යාපෘතිය මෙරට තුළ ආයෝජනය සඳහා හොඳ අවස්ථාවක් බවද හිතම පෙන්වා දෙයි. දැන් අපි මෙතනින් බලාපොරොත්තු වෙන්නේ මේක ක්‍රියාත්මක කිරීම තුළින් රටේ අනිකුත් ක්‍රියාදාමයන් වලටත් හොඳ සුබදායක ආభాෂයක් ලැබිලා උත්තේජනයක් ලැබිලා ඒවත් දියුණු වෙයි කියලා. මොකද ඉක්මනට වැඩ කටයුතු කරගන්න කාර්යක්ෂම විදිහට රජයත් එක්ක ගැවසෙන්න අවශ්‍යතාවය තියෙන විදේශ ආයෝජකයන්ට පමණක් නෙමෙයි අපේ ආයෝජකයන්ට අපේ ව්‍යවසායකින්ට අපේ ජනතාවටත් ඒ අවශ්‍යතාවය තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ මේක වෙන් වෙලා තියෙන දෙයක් නෙමෙයි මේක අලුත් ක්‍රියාදාමයන් හුවා දක්වන උත්තේජනයක් සපයන හොඳ ආයතනයක් වෙයි කියලා තමයි අපේ බලාපොරොත්තු තියෙන්නේ. දවසේ ගත වූ කාලය තුළ තවත් COVID-19 වෛරසය ආසාදනය වූවන් 2780ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවින්ද සිල්වා මහතා පවසයි. ඔවුන් අලුත් අවුරුදු කොවිඩ් පොකුරට අයත් වේ. දිවුලපිටිය පෑලියගොඩ බන්ධනාගාර හා අලුත් අවුරුදු කොවිඩ් පොකුර වලින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 1,44,965ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 1,54,123කි. ඉන් ආසාදිතින් 1,23,532ක් මේ වන විට සුවය ලබා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඊයේ දිනේ වාර්තා වූ මරණ 36ත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1051ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. දැන් HDFC බැංකුවෙන් EPF ණයතොරතුරු හා සේවාවන් SMS එකකින්. PCR පරීක්ෂණාගාර සංඛ්‍යාව වැඩි කෙරේ. ඊට අදාළ අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය ජාතික ගුවන්විදුලියට පැවසුවාය. PCR පරීක්ෂණවල ධාරිතාව ඉහළ නැංවීම අත්‍යවශ්‍ය වෙයි.
ඊට අදාළව 24 පැය පුරා ක්‍රියාත්මක වන PCR පරීක්ෂණාගාර සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ඇති කිරීමට කටයුතු කෙරේ. උතුරු හා නැගෙනහිර පළාත්වලද PCR පරීක්ෂණ පැවැත්වීම පුළුල් කර ඇති බව ඇය වැඩිදුරටත් පැවසුවාය. නීතිපතිවරයා ලෙස සංජය රාජරත්න මහතා පත් කිරීමට පාර්ලිමේන්තු සභාවේ එකඟතාව ලැබී තිබේ. මෙරට මීළඟ නීතිපතිවරයා ලෙස වැඩපළ සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සංජය රාජරත්න මහතා පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කර තිබූ යෝජනාවට පාර්ලිමේන්තු සභාව සිය එකඟතාව පළ කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ජාතික ගුවන්විදුලියට පැවසිය. මේ අතර ශ්‍රී ලංකා මහා බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සමාජික ලෙස ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා නැවත පත් කිරීමටද පාර්ලිමේන්තු සභාව එකඟ වී ඇත. අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සමාජික පුරප්පාඩුව සඳහා ජයන්ත ශාන්තකුමාර වික්‍රමරත්න මහතා පත් කිරීමටද පාර්ලිමේන්තු සභාව එකඟ වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා කියයි. හානි පූර්ණ්‍ය සඳහා වන කාර්යාලයේ සමාජික පුරප්පාඩුව සඳහා විශ්‍රාමික මේජර් ජනරාල් WPP ප්‍රනාන්දු මහතා පත් කිරීමටද පාර්ලිමේන්තු සභාව එකඟ වී තිබේ. ගුරු පුරප්පාඩු පිරවීම සඳහා විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පිරිස් මහතා පවසයි. නිසි ගුරු මාරු ප්‍රතිපත්තියක් රට තුළ ක්‍රියාත්මක කළ යුතුය. ඊට අදාළව මූලික සැලසුම් මේ වන විට ක්‍රියාත්මක කර තිබේ. සියලු පාර්ශ්වයන්ගේ සහභාගීත්වයෙන් දැනට පවතින ගුරුමාරු ප්‍රතිපත්තියේ කෙටුම්පත සමාලෝචනයට ලක් කරන බවද අමාත්‍යවරයා කියයි. දැන් HDFC බැංකුවෙන් EPF ණයතොරතුරු හා සේවාවන් SMS එකකින් රාජ්‍ය හා පෞද්ගලිකංශයේ රැකියාවේ නියුතු ඔබ කොහේ සිටියත් EPF ණයතොරතුරු හා සේවාවන් ලබා ගැනීම සඳහා කළ යුත්තේ EPF හිස්තැනක් නම හා ප්‍රදේශය සඳහන් කර 071 SMS එකක් එවීම පමණයි. HDFC බැංකුව ඔබ අප සුරකින්න බැංකුව. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියා. කොවිඩ් වසංගතය සහ ඒ ප්‍රතිවිපාක සැලකිල්ලට ගනිමින් ආසියානු කලාපයේ රටවල් අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ සබඳතා වඩාත් ශක්තිමත් කරගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි. ආසියාවේ ප්‍රමුඛ රටවල් ඒ සඳහා වැඩි අවධානය යොමු කළ යුතු බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි. එතුමා මෙම අදහස් පළ කළේ අද පෙරවරුවේ ජපානයේ ටෝකියෝ නුවරදී ආරම්භ කෙරුණු ආසියාවේ අනාගතය පිළිබඳ 26 වන ජාත්‍යන්තර සමුළුවට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙමිනි. කොවිඩ් වසංගතයේ හේතුවෙන් මිනිස් ජීවිත විශාල ප්‍රමාණයක් අහිමි වෙමින් පවතින අතර ලෝක ආර්ථිකයටද ඉන් දැඩි බලපෑම් එල්ල වී ඇති බව ජනාධිපතිතුමා පැවසිය. කිසිදු පෙර සූදානමක් නොමැති මෙවැනි අර්බුදකාරී තත්ත්වයක් හමුවේ සියලු ජාතීන් අවබෝධයෙන් සහ විශ්වාසයෙන් ක්‍රියා කළ යුතු බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය. වරායනකර පිළිබඳ අදහස් දක්වමින් එතුමා එහිදී පැවසුවේ ආයෝජකින් සඳහා ආකර්ශනීය වාතාවරණයක් නිර්මාණය කිරීමට නව නීති සම්පාදනය කෙරෙන බවයි. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියා. ශක්ති හඬ අවධානය පිණිසයි. සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාව ඉක්මවා යෑමේ අවදානමක් පවතින බව විශේෂඥ වෛද්‍ය චන්නද සිල්වා මහතා පවසයි. රෝගීන් වැඩිවීමත් සමග නියුමෝනියා තත්ත්වයට පත්වන රෝගීන් සංඛ්‍යාවද වැඩි වෙයි. ඒ හේතුවෙන් ඔක්සිජන් වල අවශ්‍යතාව මෙන්ම දැඩි සත්කාර ඒකකවල අවශ්‍යතාවද ඉහළ යා හැකිය. ජනතාව සෞඛ්‍ය මාර්ග උපදේශ අනුගමනය නොකළහොත් පවතින තත්ත්වය තවදුරටත් වර්ධනය වන අතර එමගින් ගැටලු රැසක් මතුවන බවද හෙතෙම පෙන්වා දෙයි. සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම මුව ආවරණ පැනදීම හා නිරන්තරයෙන් දෑත් සේදීම යන සෞඛ්‍ය මාර්ගෝපදේශ අනිවාර්යෙන් පිළිපැදිය යුතු බව හිතෙම අවධාරණය කරයි. ලෝක ප්‍රවෘත්ති කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් ලොව පුරා ජීවිතක්ෂයට වූ සංඛ්‍යාව 34,33,967ක් දක්වා ඉහළ යයි. වැඩිම මරණ සංඛ්‍යාව ඇමරිකාවෙන් වාර්තා වී තිබේ.
එය 6,1958ක් ලෙස සටහන්ව ඇත. ඉන්දියාවෙන් වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 2,87,156කි. බ්‍රසීලයේ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 4,41,864ක් දක්වා ඉහළ ගොස් ඇත. ප්‍රංශයෙන් වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1,08,181කි. රුසියාවෙන් කොවිඩ් ආසාදිත මරණ 1,17,361ක් වාර්තා වී තිබේ. එක්සත් රාජධානීන් වාර්තා වන මරණ සංඛ්‍යාව 1,27,694කි. මෙක්සිකෝවෙන් කොවිඩ් ආසාදිත මරණ 2,20,850ක් වාර්තා වී තිබේ. ජූනි මාසය වන විට ලෝපුරා කොවිඩ් ආසාදිතයන්ගේ වර්ධනයක් දක්නට ලැබෙන බවද ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරුවංගවයි. කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාවද තවදුරටත් ඉහළ යා හැකිය. ඉන්දියාව ඇතුළු දකුණු ආසියාතික කලාපයේ රටවල් තුළ කොවිඩ් ව්‍යාප්තිය ශීඝ්‍රයෙන් සිදුවන බවද එම සංවිධානය පෙන්වා දෙයි. ඇතැම් අප්‍රිකානු රටවල් තුළද COVID-19 වෛරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇත. පවතින තත්ත්වය පාලනය කිරීම සඳහා ලෝපුරා ජීවත් වන ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි. ගාසා තීරයේ සිදුවන ගැටුම් වලින් ජීවිතක්ෂයට පත් වූ ළමයින් සංඛ්‍යාව 90කට අධික බව වාර්තා වේ. පලස්තීනයේ ළමයින් වැඩි වශයෙන් ඝාතනය වී තිබේ. ඊශ්‍රායලයේද ළමයින් 20කට ආසන්න සංඛ්‍යාවක් ඝාතනය වී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි. රොකට් ප්‍රහාර හේතුවෙන් පලස්තීනයේ රජයේ කාර්යාලවල දෛනික කටයුතු වලටද බාධා පැමිණ ඇත. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. අඩු ආදායම්ලාභීන්ගේ අඩක් නිම කර ඇති නිවාසවල ඉදිකිරීම අවසන් කිරීමට මූල්‍යාධාර පිරිනැමීම කෙරෙහි රජයේ අවධානය යොමු වෙයි. නිවසකට රුපියල් ලක්ෂ බැගින් වූ මූල්‍යාධාර පිරිනැමීම සුදුසු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන හා නිවාස කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාර්ක සභාවේදී පැවසිය. ග්‍රාම සේවා වසමකට එක් නිවසක් සෑදීමේ ව්‍යාපෘතියට සමගාමීව මෙය ක්‍රියාත්මක කෙරේ. ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ අක්කේ මල් ටිකක් කඩාගන්නද? හා කඩාගන්න. ගහමේ තිබ්බට මල් කාටත් අයිතිනේ. අපේ මිනිස්සු හැමදාම අනුන් ගැන හිතලා තියෙනව නේද? අපි මංචි සුපර් ක්‍රීම් රැක ගන්නෙ අපිටම විතරක් නෙවෙයි. මලල ක්‍රීඩා විශේෂ තරගාවලිය හෙට පෙරවරුවේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. ඔලිම්පික් ක්‍රීඩාවල නියෝජනය කිරීමට මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වැඩි අවස්ථාවක් ලබා දීම තරගාවලිය සංවිධානය කිරීමේ අරමුණ බව මලල ක්‍රීඩා සංගමේ සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා පවසයි. සියලු තරග ඉසව් පෙරවරුවේ පැවැත්වේ. පවතින COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් තරග නැරඹීම සඳහා කිසිවෙකුටත් අවස්ථාව හිමි නොවන බව හෙතෙම කියයි. ජාතික මල්ල ක්‍රීඩා ශූරතාවලියේ ඉතිරි තරග ජූනි මාසයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ. මෙවර ඔලිම්පික් ක්‍රීඩාවල නියෝජනය කිරීමේ අවස්ථාව අවම වශයෙන් මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනෙකුට හෝ හිමිවනු ඇති බවට මල්ල ක්‍රීඩා සංගමේ සභාපතිවරයා විශ්වාසය පළ කරයි. දුව මේ මං අර කිව්ව වෑන් එක මං ගන්නයි බැලුවේ. මෙච්චර ලොකු වෑන් එකක් මොකටද තාත්තේ? කට්ටියම දාගෙන ට්‍රිප් එකක් හරි යන්න පුළුවන් නේ ළමයි. අපේ මිනිස්සු හැමදාම අනුන් ගැන හිතලා තියෙනව නේද? අපි මංචි සුපර් ක්‍රීම් රැක ගන්නෙ අපිටම විතරක් නෙවෙයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ EMV තාක්ෂණය සහිත NSB ATM කාඩ් පත ජූනි 30 වෙනිදා දක්වා නොමිලේ. වැඩි විස්තර 0112 379 379 දුරකථන අංකයෙන් හෝ ළඟ වෙති ශාඛාවෙන් විමසන්න. කොප්පරා වැනි අමුද්‍රව්‍ය ආනයනය කර මෙරට තුළදී පොල්තෙල් නිෂ්පාදනයට අවධානය යොමු ඇති බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව දේශීය වශයෙන් පොල්තෙල් නිෂ්පාදනයේ ඉහළ නැංවීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ. මේ අතර පිළිකා කාරක අඩංගුව තිබූ සියලුම ආනයනික පොල්තෙල් තොග ප්‍රතිඅපනයනය කිරීමට කටයුතු කර ඇත. එම පොල්තෙල් දේශීය වෙළඳපළට එක් නොවූ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ
දැන් වඩාත් සුරක්ෂිත අකණ්ඩ සේවයක් සපයමින් බැංකු කටයුතු තවත් පහසු කරන EMV තාක්ෂණය සහිත NSB ATM කාඩ් පත ජූනි 30 වෙනිදා දක්වා නොමිලේ. වඩාත් කාර්යක්ෂම NSB ඔන්ලයින් බැංකු සේවාවෙන් ඔබ කොතැනක සිටියත් නොමිලේම ඔබේ බැංකු කටයුතු එසැනින්. වැඩි විස්තර 0112 379 379 දුරකථන අංකයෙන් හෝ ළඟම ඇති ශාඛාවෙන් විමසන්න. කොන්දේසි අදාළ වේ. NSB ශ්‍රී ලංකාවේ සුරක්ෂිතම බැංකුව. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. කෘෂිකර්මාන්තයේ නගා සිටුවීම තුළින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම බත්මන් රජයේ අරමුණ බව රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා කියයි. රට තුළ පොහොර හිඟයක් පවතින බවට එතමුන් ගෙනියන ප්‍රකාශ අසත්‍ය වෙයි. යල කන්නේ සඳහා අවශ්‍ය රසායනික පොහොර ප්‍රමාණවත් පරිදි පවතී. ඊළඟ කන්නේ සඳහා හිඟයකින් තොරව කාබනික පොහොර ලබා දීමට පියවර ගන්නා බවද හෙතිම වැඩිදුරටත් කියයි. මෙතන වැඩ කිරිගහට යන්න වගේලු. ඇත්තද මල්ලි? නැතුව ළමයිට උගන්වන්න, ගෙවල් හදන්න, ඉඩම් ගන්න. බිස්නස් කරන අයමයි ගොඩක් වෙනවලුනේ. ඔව්. අනිකන හැම කෙනාම දියුණු වෙනවනේ. අක්කලට නිසා කියන්නේ ත්‍රිවිල් එලෝපු මට වෑන් එකට පාර පෙන්නුවෙත් මෙතන ඉන්නේ. මේ තියෙන්නේ තැන. ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය. එන්න දියුණු වෙන්න. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිත දෙක කොටසේ බස්නාහිර සබරගමුව මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් හා උතුරු සහ වයඹ පළාත්වල සුළං තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර සබරගමුව මධ්‍යම පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වල සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තද වැසි ඇතිවිය හැකිය. නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙයි. මධ්‍යම කඳුකරේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු මැද හා වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා වැඩි විය හැකිය. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. යලි සිරස්තල වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත වැඩි ඡන්ද 91කින් සම්මතයි. වරාය නගර ව්‍යාපෘතිය මෙරට ආර්ථිකයේ හැරවුම් ලක්ෂයක් බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි. දවසේ ගත වූ කාලය තුළ කොවිඩ් ආසාදිතින් 2780ක්. ආසාදිතයෝ 1,23,532ක් සුවය ලබති. PCR පරීක්ෂණාගාර වැඩි කිරීමට පියවර. සංජය රාජරත්න මහතා නීතිපතිවරයා ලෙස පත් කිරීමට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය. දකුණු ආසියාතික රටවල කොවිඩ් ව්‍යාප්තියේ ශීඝ්‍ර වර්ධනයක් සිදුවන බවට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීම. මරල ක්‍රීඩා විශේෂ තරගාවලිය සුගතදාස ක්‍රීඩාංගණයේදී හෙට ඇරඹේ. ප්‍රවෘත්ති සමාප්තයි.